ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගේ අතත් කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමු වන මම අනුරුද්ධ රත්නායක. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. පාස්කු කොමිසම හමුවේ ආන්දෝලනාත්මක අනාවරණයක්. දිනක් තුළ කොරෝනා ආසාදිතයන් 150ක් විදේශයන්ගෙන් පැමිණි 97ක් ඒ අතර. එජාපයට සමගි ජනබලවේගයෙන් පිළිතුරු. තීරණයක් ගත්තා කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මෙතන. වසර 2ක් යනතෙක් වරිපණම් බදු වැඩි නොකිරීමට තීරණයක්. CIA හරහා නිරවුල් වන මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව. පාස්කුවිරදා දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැබුම්හලට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමටත් පෙර අදාළ බෝම්බකරුගේ නිවසේ බුද්ධ්‍යංශ නිලධාරීන් රැඳී සිට ඇති බව එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ පෞද්ගලික සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරන මොහමඩ් අමීර් නැමැති පුද්ගලයෙකු කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී දවසේ පුවත පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවකයෙකු වන මොහමඩ් අමීර් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ තම ආයතන ප්‍රධානියා දැනුම් දුන් පරිදි දෙහිවල ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක් වෙත ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තමන් 2019 අප්‍රේල් මාස 21 වෙනිදා පස්වරු 12:45 12:50 අතර කාලය තුල එම ස්ථානයට ගිය බවයි. රාජකාරිය අවසන් කර පැමිණෙන විට දේවස්ථානයේ අසල පිරිසක් සැකසහිත පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටි බව සාක්ෂිකරු සඳහන් කළා. තමන්ද ඊට මැදිහත් වී කුමක් වන්නේදැයි විමසා එම ස්ථානයේ සිටි ජමිල් මොහමඩ් නැමැති සැකසහිත පුද්ගලයාගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ආරක්ෂක නිලධාරියා පැවසුවේ සැකසහිත පුද්ගලයා රියදුරු බලපත්‍රය ලබා දුන් අතර එය තහවුරු කර ගැනීම සඳහා නිවසට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළද ඔහු සතුව ජංගම දුරකථනයක් නැතැයි ජමිල් මොහමඩ් පැවසූ බවයි. එවිට තමන්ගේ දුරකථනයෙන් සැකසහිත ජමිල් මොහමඩ් බිරිඳට යයි පවසමින් දුරකථන ඇමතුමක් ලබාගෙන මා පිළිබඳ ප්‍රශ්න කරනවා මගේ විස්තර සපයන්නේයි පැවසූ බව සාක්ෂිකරු සඳහන් කළා. එහිදී සැකසහිත පුද්ගලයාගේ බිරිඳ හෙවත් ශිෆානා පවසා ඇත්තේ ජමිල් විදේශගතව සිට පැමිණ නිවසේ සිදු වූ ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගොස් ඇති බවයි. ජමිල් ලබා දුන් තොරතුරු සහ බිරිඳ ලබා දුන් තොරතුරු එකිනෙකට සමාන වූ බැවින් සැකයක් නොමැති නිසා එම පුද්ගලයාට යාමට අවස්ථාව දුන් බව සාක්ෂිකරු පැවසුවා. යලිත් ශිෆානාගේ දුරකථන අංකයෙන්ම පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී තමන් අමතා අදාළ පුද්ගලයා රඳවා ගන්නා ලෙස දැනුම් දුන් බවත් ඒ වන විටත් ඔහු එම ස්ථානයෙන් පිටත්ව මුහුදුබඩ මාර්ගය ඔස්සේ වැල්ලවත්ත දෙසට ගමන් කළ බවට තමන් දැනුම් දුන් බවත් සාක්ෂි ලබා දුන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ තමන් රාජකාරිය අවසන් කර නිවසට ගිය පසු පස්වරු 5ට පමණ බුද්ධි නිලධාරීන් තමන් අමතා වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් එම අවස්ථාවේ ජමිල්ගේ බිරිඳගේ දුරකථනයෙන් ඇමතුම් ලබා දුන්නේද එම නිලධාරීන් බවට තමන්ට විශ්වාස බවයි. අදාළ නිලධාරීන් සමග තමන් බෝම්බකරු රැඳී සිටි ඉස්ලාම් දේවස්ථානය අසලට ගිය අතරතුර බුද්ධි නිලධාරියාගේ දුරකථනයට ජමිල් මොහමඩ්ගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා. තමා ළඟ තිබූ සැකසහිත පුද්ගලයාගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපය එම ඡායාරූපය හා සැසඳීමේදී සමාන වූ අතර වැඩේ ඉවරයි යනුවෙන් පවසා බුද්ධි නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගිය බවද සාක්ෂිකරු පැවසුවා. අනතුරුව ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ ජමිල් මොහමඩ්ගේ බිරිඳගේ දුරකථනයෙන් ඇමතු පළමු අවස්ථාවේදීම බුද්ධි නිලධාරීන් තම අනන්‍යතාව හෙළි කළේ නම් ජමිල් මොහමඩ් නැමැති ට්‍රොපිකල් ඉන් බෝම්බකරු අල්ලා ගැනීමට හැකියාව තිබුණේද යන්නයි. තම උපරිමයෙන් එය සිදු කිරීමට හැකියාව තිබූ බව සාක්ෂිකරු සඳහන් කළා. දවසේ පුවත COVID-19 ආසාදිතයන් 150 දෙනෙකු ඊයේ රාත්‍රියේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගියා. මේ දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මේ අතර සුවය ලබා පිටව ගොස් ඇති ආසාදිතයන් ගණන 732ක්. ඊයේ
වාර්තා වූ COVID-19 ආසාදිතයින් 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පිරිසක්. ඒ අතුරින් 92 දෙනෙකු කුවේට් සිට මෙරටට පැමිණි අය වන අතර සෙසු ආසාදිතයින් 5 දෙනා චෙන්නයි සිට පැමිණි පුද්ගලයින් වනවා. බසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ නිරෝධායනයේ වෙමින් සිටි නාවික හමුදා සමාජිකයන් 53 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර සිටින බවයි. මේ වන විට COVID-19 වෛරසයේ ආසාදනය වූ සමස්ත නාවික හමුදා සමාජිකයන්ගේ සංඛ්‍යාව 691ක් වන අතර ඉන් 344 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය වූ 727 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 732ක්. මේ අතර හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහන හා එක්වෙමින් ජනාධිපති අතරේක ලේකම් අද්මිරාල් ජයනත් කොළඹගේ මහතා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත වූ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. විදේශ රටවල් වලින් ශ්‍රී ලංකාවට එන්න අවශ්‍යයි කියලා ඉල්ලීම් කරපු අය දෛනිකව පැමිණෙනවා. දැන් මේ අයගේ හරහා රෝගය ව්‍යාප්ත වෙයිද කියන ප්‍රශ්නය පිළිබඳව සැකයක් බයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද මේ අය ගෙනීමේ දැන් වර්තමාන තත්ත්වයේ අතිරේක ලේකම්තුමා? දැන් මෙතනදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි පිටරටින් පැමිණෙන ශ්‍රී ලාංකික වැසියන්ගෙන් ශ්‍රී ලාංකිකයෙක්ට මේ වසංගතය බෝ වෙන්නට ඉඩ තියන්නේ නැතුව ඉන්න එක. ඉතින් ඒක නිසා තමයි අපි මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට ඔවුන්ව යොමු කරලා ඔවුන්ව වෙනමම බලාගන්නේ. අත වශයෙන්ම අපිට දැනගන්න ලැබිලා තියෙනවා මැද පෙරදිග ඉන්න අයගෙන් 140ක් පමණ ශ්‍රී ලාංකිකයන් ඉන්නේ නීති විරෝධීව කියලා. කුවේට් රාජ්‍යයේ තුනේ ඔවුන් පොදු සමා කාලයක් ලබා දුන්නා. එසේ නීති විරෝධීව එම රටේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට බාර වෙලා නීත්‍යානුකූලව එම රටෙන් පිටත් වෙන්නට කියලා. නමුත් මොවුන් මේ රටට පැමිණීමට පෙර කිසිම පරීක්ෂණයකට භාජනය කර නැහැ. ඉදිරියේදී අපි ඉල්ලා සිටින්න ඕනේ යම්කිසි කෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් ඔවුන්ව PCR පරීක්ෂණයකට ලක්කොට එහි ප්‍රතිඵල මත ලංකාවට එවන්න කියලා. මොකද අපේ රට අවදානමකට ලක් වෙන්න දෙන්න බෑ. අපි දිගටම මේ කාර්යය කරගෙන යා යුතුයි. නමුත් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අධික බරක් නොදී ක්‍රමක්‍රමයෙන් අපි දැන් සමහර වෙලාවට දිනපතාම වගේ ගුවන් යානයකින් මේ අය ගෙන්න ගැනීමට කටයුතු කරා. නමුත් ඉදිරි කෙටි කාලයක් තුළ දවසක් එහෙම නැත්නම් දවස් දෙකකට සැරයක් ගුවන් යානයක් ගේමට කටයුතු කිරීමට සූදානම්ව ඉන්නවා. මේ අතර COVID-19 තත්ත්වය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය පිළිබඳ දැක්වෙන උපදෙස් මාලාවක් නව ජීවන රටාවක් උදෙසා මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළා. කුලීරත භාවිතයේ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, උපකාරක පන්ති, මංගල උත්සව, කර්මාන්ත, සුපිරිවෙළඳ සෙල්, අවන්හල හා රෙදි පිළිසාප්පු, සංචාරක හෝටල් ආදී අංශ 46ක් එම මාර්ගෝපදේශ මගින් ආවරණය කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශයන් සම්බන්ධව කටයුතු කිරීම නීතිමය අවශ්‍යතාවක් බැවින් සියලු අවස්ථාවලදී ඒ අනුව පමණක් කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 57 ඉක්මවනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 3,56,000කට අධිකයි. ලොවපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 57,81,650 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 3,56,840ක්. වෛරසයේ වැඩිම බලපෑමක් සිදු ඇති ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 17කට අධිකයි. එය ලෝක ආසාදිතයන්ගෙන් 30%ක්. ඇමරිකාවේ මේ වන විට COVID-19 ආසාදනය වීමෙන් පුද්ගලයන් 1,02,109ක් මරණයට පත්ව තිබෙනවා. BBC ලෝක සේවය පවසන්නේ එය වසර 44ක් පුරා කොරියාව, වියට්නාමය, ඉරාකය සහ ඇෆ්ගනිස්තානය තුළ ඝාතනය කරන ලද ඇමරිකානු සෙබළුන්ගේ සහ කාන්තාවන්ගේ සංඛ්‍යාවට සමාන බවයි. උතුරු කැරොලයිනා, විස්කොන්සින් ඇතුළු ඇමරිකාවේ ප්‍රාන්ත 20ක පමණ නව ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන නමුත් ජනතාව සමාජ දුරස්ථභාවය නොතකමින් කටයුතු කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ප්‍රාන්ත රැසක නිරෝධායන සහ සංචරණ රෙගුලාසි ලිහිල් කරන ලෙසට බල කරමින් තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි. වෛරසයේ නව කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති දකුණු ඇමරිකානු කලාපීය රාජ්‍යයක් වන බ්‍රසීලයෙන් මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,11,821 දක්වා ඉහළ ගියා. යුරෝපයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 3,70,680ක්. මැද පෙරදිග කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ තුර්කියයි. දකුණු ආසියානු කලාපයේ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1,58,086 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ලව ඇති මුම්බායිහි COVID-19 ආසාදනය වූ මාසයක් වයස ඇති බිලිඳෙක් පූර්ණ සුවය ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට හෝ තනතුරු වලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට බලයක් නැතැයි සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. තමන් ඇතුළු නියෝජිතින් 100කට ආසන්න පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණයට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබා ගැනීම හේතුවෙන් 100කට ආසන්න නියෝජිතයන් පිරිසකගේ පක්ෂ සමාජිකත්ව හා තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති අතර ඊට අදාළ ලිපි මේ වන විට එම නියෝජිතයන් වෙත යොමු කර තිබෙනවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පක්ෂ ජ්‍යෙෂ්ඨීන් හා ක්‍රියාකාරීන් රැසක් ඊට ඇතුළත්. අදාළ සමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ ලිපියේ දක්වා ඇත්තේ නිදහසට කරුණු දැක්වීමක් සිදු කිරීමට ඇතනම් ලිපිය ලැබී දින 7ක් තුළ පක්ෂ මහලේකම්වරයා වෙත අදාළ කරුණු දැක්වීම සිදු කරන ලෙසයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශංක නානායක්කර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය එළඹෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත බවයි. තාම අපිට එහෙම කිසිම ලිපියක් ලැබිලවත් කිසිම දැනුම් දීමක්වත් කළා නැහැ. පිහිටවන සන්දානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමත් අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමාට මොන කෙනෙක් ලේකම් කරන්නත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කරා. ඒ සියල්ල අනුමත කරා. අතල සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නමත් බෝඩ් එකත් අලියත් විතරත් අයිති කරගෙන ඉන්නවා. අපි දන්නවා පහුගිය අවුරුදු 26ක් එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය යටතේ අපිට රටේ නායකත්වය පත් කරන්න බැරි වුණා. ඒ අවුරුදු 26ම කරේ එක්සත් ජාතික පක්ෂයට පාක්ෂිකයෝ බඳව ගන්න එක නෙවෙයි විනය පරීක්ෂණ තිතිය එළවන එක. අතේ ඇඟිලි ගන්නටත් අඩු ගන්නත් තමයි മന്ത്രിවරු ඔය එක්සත් ජාතික පක්ෂයේ සුළු කල්ලි ආණ්ඩුවට සහයෝගය දෙන කල්ලි පත් වෙන්නේ. ඒක නිසා තමයි අපිට නඩු දානවා. අපි අයින් කරනවා. මම හිතන්නේ ජනතාව හොඳ තීන්දුව දෙයි මහමැතිවරණේ. හදිසියවත් එක්සත් ජාතික පක්ෂය ඔබලාට එරෙහිව නඩුවක් ගත්තොත් නැත්නම් පෙස්සමක් ඉදිරිපත් කරොත් ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අධිකරණය සිද්ධ වෙන මොහොතක මැතිවරණය આવොත් ඔබතුමාට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? තීරණයක් ගත්තා කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ මෙතන. වැරදිලා ඉස්සෙල්ලා හිටපු පාර්ලිමේන්තුව විතරක් උඩට එන්න කියලා කිව්වොත් කොහොමද යන්නේ අඩුම ගානේ එහෙම? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නේ. පාර්ලිමේන්තුව ගැන දෙවොත් පාර්ලිමේන්තුවට යනවා අපි. මොකක්ද තියෙන ප්‍රශ්නේ? කියන වැරදිලා අරගොල්ලෝ නඩුවක් හරි දැම්මොත් ඔබතුමාලාට ඉදිරියට යෑමේ හැකියාවක්වත් නැති වෙනවනේ. කවුද එක්සත් ජාතික පක්ෂයට අයිතිත් නැති එක්සත් ජාතික පක්ෂය දැකලත් නැති මිනිහෙක් මොකද්ද පිස්සු නඩුවක් දාලා තියෙනවා? ඒ කවුද? කවුද දන්නේ මම නම්වත් දන්නේ නැහැ. වරිපනම් බදු වසර 2ක් යනතුරු වැඩි නොකර ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පළාත් පාලන ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ වෙනත් මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරලා පීඩාවට පත්වෙච්ච ජනතාව පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සහ වෙනත් මූල්‍ය සමාගම් වල තැන්පත්කරුවන් මේ වන විට මේ ආයතන සමග අධිකරණමය ක්‍රියාමාර්ගයට ගොස් තිබෙන නිසා අධිකරණමය ක්‍රියාමාර්ග අවසන් වෙන තෙක් කිසිදු සහනයක් ලබා දීම සඳහා නොහැකියාව පිළිබඳ දන්වලා තිබුණා. නමුත් තැන්පත්කරුවන්ට කිසියම් ආකාරයක හෝ සහනයක් සලසා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවද කියලා අපි ලබන සතියේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ක්වයිට් රාජ්‍යයේ ගෙන්වාගත් පිරිස විශාල වශයෙන් ආසාදිතයන් බවට පත්වීම නිසා අපි අනපේක්ෂිත ආකාරයට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රට ඇතුලේ. අපි හිතන තරම් සරල ලෙස මේ ක්‍රියාවලිය කරන්න බෑ. නිරෝධායනය නොකර ඇතුළට ගන්නත් බෑ. නිරෝධායනය කිරීම සඳහා ස්ථාන එලෙසින් වර්ධනය කිරීමත් අපි හිතන තරම් පහසු නෑ. විවිධ පාර්ශ්ව ඔබටත් කියනවා ඇති අනේ අපේ ඉන්න ලෙඩෙක් ඉන්නවා ගෙන්න ගන්න උදව් කරන්න, දරුවෙක් ඉන්නවා ගෙන්න ගන්න උදව් කරන්න. මේ සංඛ්‍යාව 41000කට වඩා වැඩි. ප්‍රමුඛතා අනුපිළිවෙලකට තමයි මේ ගෙන්වා ගැනීම කරන්නේ. ලංකාවට පැමිණෙන්න අදහස් කරන කෙනෙක් ඔබට හෝ මට හෝ අපිට හෝ ලිපි ලිවීමෙන් කිසිම තේරුමක් නෑ. ඒ සඳහා ඒ රටේ තිබෙන තානාපති කාර්යාලය හෝ මාකමසාරිස් කාර්යාලය ගිහිල්ලා දැනුම් දෙන්න ඕන. සියලුම ඉල්ලීම් ප්‍රමුඛතා අනුපිළිවෙලකට පෙළගස්වන අතර රියල් අඩ්මිරාල් කොළඹගේ මැතිතුමාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළ ක්‍රමානුකූලව සියලු දෙනා ගෙන්නා ගැනීමේ වැඩසටහන සිස්ටම් එකක් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5න් පාට පළාත් පාලන ආයතන වලට වරිපණම් බදු 탁සේරුව වැඩි කරනවා. අවුරුදු 5න් පාට නිසිලෙස කරලා නැති නිසා අවුරුදු 10කට පස්සේ අර තිබුණා වගේ විශාල ගුණයකින් වරිපණම් බදු ඉහළ ගොස් තිබෙනවා. පීඩාවට පත්වෙච්ච සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට සහ සාමාන්‍ය
ජනතාවට සාහනයක් වශයෙන් පළාත් පාලන ආයතන විසින් අලුත් තක්සේරුව මත අය කරන බදු වැඩි කිරීම අවුරුදු දෙකක කාල පරිච්ඡේදයකට නවතන්නට අවශ්‍ය විධිවිධාන යොදන්නට කියලා ආණ්ඩුකාරවරුන්ට බලය පවරා තියෙනවා. මහවැලි කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යතුමා හැටියට කරු චමල් රාජපක්ෂ මැතිතුමන් විසින් මෙරටේ දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම පිණිස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ යටතේදී මෙරටට කිරි ගවයින් 2500ක් ආනයනය කරන්නටත් ඉදිරි කාලය තුළදී ඕස්ට්‍රේලියාවෙන් අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පහුගිය රජය කාලේ පෞද්ගලික සමාගම් වලට රුපියල් 24 ගණනේ කිලෝ එකක වික්කේ රුපියල් 35ට වීඇලය මණ්ඩලය අරගෙන අපි අරන් ගොඩ ගහලා තිබිච්ච වී ටික මේ විකිණීම නිසා සොයාගත්තු කළු සල්ලි ප්‍රමාණය කොච්චරද කියන එක අපි ඒ රජයේ වගකියුතු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඒක තමයි අද රටේ සහල් මිල පාලනය කරන්න බැරි වුණේ. සෑමදාම අපි වී මිල පාලනය කරේ, සහල් මිල පාලනය කරේ ඒ ආරක්ෂිත තොගේ නිදහස් කළා. අපි ඉල්ලනවා රජයෙන් ඒ දූෂිත ගනුදෙනු නිසා රටටත් වීඇලය මණ්ඩලයටත් වෙච්ච අලාභය කොච්චරද කියන එක ගැන සොයා බලන්න මේ ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන්න. අද දවසට දින 28ක් වෙනවා සමාජයෙන් කිසිම කොරෝනා රෝගියෙක් වාර්තා වෙලා නැහැ. අද මුළු ලංකාවම මේකට අනුගත වෙන මොහොතේ මැතිවරණ කොමිසම විතරක් ඒවට අනුගත වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මහින්ද දේශප්‍රිය කියන්නේ හැමදාම වෙලාවට මැතිවරණ තිබ්බ කෙනෙක්. එක්ක වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බ කෙනෙක්. හැබැයි එතුමා මැතිවරණ කොමිසමේ සභාපති වෙච්ච දවසේ ඉඳන් ප්‍රාදේශ සභා මැතිවරණේ කල් ගියා. පළාත් සභා මැතිවරණේ කල් ගියා. දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් කල් යෑමක් අපිට පේනවා. ඇයි මේ කල් දාන්නේ? එතුමාගේ වරදක්ද? එහෙම නැත්නම් එතුමාගේ සමාජිකයන්ගේ වරදක්ද? එතුමා මේ මැතිවරණයට පවත්වන්න දෙන දිනේ ලබා දෙන්නෙම කල් දැමීමේ අරමුණ. එතුමාට උමනාව තිබුණේ විපක්ෂයේ කණ්ඩායමේ අරමුණම තමයි. අපිට කමන්නේ මොන දවසේ මැතිවරණේ තිබුණා. හැබැයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම. අභාව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරුවේ අවසන් ගෞරව සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ආවා. ඒ පාර්ලිමේන්තු නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ අවසන් ගෞරවය පුද කිරීම සඳහායි. පසුගිය 26 වෙනිදා පස්වරුවේ හෘදයාබාධයකට ලක් වී ජීවිතක්ෂයට පත් වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද පෙරවරු වනතෙක් බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබුණු අතර පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා. වතුකරේ ජනතාවගේ අයිතීන් සඳහා ගෙන යන අරගලයට උඩරට සමෘද්ධිය හා සෞභාග්‍ය සඳහා වතුකම්කරු කොංග්‍රසයේ තොණ්ඩමන්ලාගේ සහාය අද වගේම හෙටත් අපිට වැඩියෙන් ඕන. එතුමා සිය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සටනක යෙදුනා වතුකරේ දුක් විඳින දමිළ ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා. එතුමා එක ජන කොටසක පමණක් නෙවෙයි පුළුල් දෘෂ්ටියක් අනුව මේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අපකැප වෙලා හිටපු උදාර නායකයෙක්. තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේ අද පෙරවරු 10:30ට පමණයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ අභියසදී තොණ්ඩමන් මහතාගේ දේහය බහරගනු ලැබුවේ ඔහුගේ සමීපතම සටන් සගයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස විසින්. පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය රතු පළස මතින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා. එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ද සිය දීර්ඝකාලීන දේශපාලන සගයාට මෙහිදී අවසන් ගෞරවය පුද කළා. ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වනදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි. පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වලට නොලද රාජ්‍ය අනුග්‍රහය දැන් ලැබෙන නිසා ඉදිරි සති දෙක ඇතුළත විහාරස්ථානයේ ඉඩම් ගැටලුව निराකරණය කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
විහාරස්ථානයේ සීමා මායිම් ලකුණු කිරීම සඳහා මිනුම් කටයුතු ආරම්භ කරන බවයි බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් GA විජිත නන්දකුමාර මහතා පැවසුවේ. ඔවුන් මේ බව සඳහන් කළේ මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා සිදු කළ සංචාරයකින් අනතුරුවයි. හිරු CIA හරහා මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය හෙළිකිරීමත් සමග ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය ඒ පිළිබඳ කඩිනමින් යොමුව තිබුණා. හිරු CIA හරහා මුහුදු මහ විහාරයේ ඉඩම් ආක්‍රමණය හෙළිකිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම්වරයා විසින් විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක්ද ස්ථාපිත කළා. ඊයේ පස්වරුවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, දිසාපතිවරයා, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මුහුදු මහ විහාරයේ වෙත පැමිණියා. මේක විහාර සංකීර්ණයක් ගරු අධ්‍යක්ෂකතුමනි. ඒ නිසා මම අරගල කරා. මම විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මේ හිරු මාධ්‍ය ජාලයට. නැත්නම් ඇස්සරෙන්නේ නැහනේ. එන්නෝනේ එලාවල නායකවරු මට මේ හැම වෙලාවෙම කතා කරනවා. පුරාවිද්‍යා අක්කර 72 අරගෙන ඒ අක්කර 72 රිසිවර්ෂන් එකත් මේ වෙලාවෙත් දාගන්න එකපාරට මේ මැච් එක ගහන්න ආයෙ දෙපාරක් තුන් පාරක් ගහන්න තියන්න එපා මේ මැච් එක කියලා. එකපාරට මේක අයින් කරන්න බැරි වි. සමහරවිට අක්කර 30 පළවෙනි අධීරයෙන් ඉවත් කරන්න. හැබැයි අක්කර 72ම මයින්ඩ් ඕන. කාටවත් මේකේ අසාධාරණයක් වෙන්න බෑ. දැන් මේ වෙනකොට මුස්ලිම් අය ලියුමක් අස්සම් කරමින් ඉන්නවා. ආද අතිගරු ජනාධිපතිතුමාට දෙන්න අපි මෙතනින් යන්න. එයාලා ඒතකොට වැරද්ද කරලා තියෙනවා, වැරද්ද බාරගෙනත් තියෙනවා. එයාලත් විසඳුමකුත් හොයලා දෙනවා. අපි මෙතනින් යන්න නම් අපිට විකල්ප ඉඩම් දෙන්න, විකල්ප ගෙවල් දෙන්න, වන්දි දෙන්න කියලා. මෙහිදී මිනින්දෝරු දෙපාර්තමේන්තුව මුහුදු මහ විහාරයේ සතු ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළා. පුරාවිද්‍යාවකින් මායිම් පෙන්වා දෙන්න කියලා අපිට ඉල්ලීමක් කරලා තිබුණු යම්කිසි දන් කැපෙල්ලක්. පාර්තමේන්තුවට මේ ප්‍රශ්න විසඳීමට පෞද්ගලික කාලේ රාජ්‍ය මැදිහත් වීම කියන එක ලැබුණේ නැහැ. මේ අවස්ථාව අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් මැදිහත් වීම අපිට ලොකු මේ හයියක්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙස රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියද රෝහලේ පවිත්‍රතා අංශය එය නොතකා කටයුතු කරන බවයි. මේ උතුරුමැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවට තත්වයයි. රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ රෝහල අවට පරිසරයටයි. මේ හේතුවෙන් රෝහල අවට ජීවත් වන ජනතාව සෞඛ්‍ය ගැටලු රසකට මුහුණ පා සිටිනවා. මෙම බලපෑම් අත්විඳීමට නොහැකි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම මේ වන විටත් තම නිවාස අතහැර දමා ගොස් අවසන්. මේක මට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. අනුරාධපුර මුළු මහත් නගරෙටම බලපාන ලොකු ප්‍රශ්නයක්. කොරෝනාවට වැඩිය ලොකු ලඩක් මේකෙන් ඇති වෙයි කියලා අපිට මාර බයක් තියෙනවා. දැනට අවුරුද්දකට විතර එහා මේ උදුන යම් මට්ටමකට සක්‍රිය මට්ටමක තිබුණා. නමුත් මේ වන විට ඒ උදුන සම්පූර්ණයෙන්ම බැහැර කරලා ඒ සායනික අපද්‍රව්‍ය පුච්චන්නේ පරිසරයේ පොදුවේ ගිනි තියෙන විදිහට තමයි අනුරාධපුර මහනගර සභාවේ බලධාරීන්ට දන්වපුවාම ඔවුන්ගෙන් එන පිළිතුර තමයි මේ පිළිබඳව මහරෝහල දැනුවත් කරා. මහරෝහලේ තමයි ඒ කාර්යභාරය කියලා කියනවා. මහරෝහල පැත්තෙනුත් ජනතාවට මේ කාරණේ සම්බන්ධයෙන් සංවේදීව ඔවුන් කටයුතු කරන්නේ නැහැ. බබා තියන ගෙදර ඉන්න බෑ. රැදිච්ච කුණු ගඳ, ගේ ඇතුලේ කුණු ගඳ. අර මිනිස්සුන්ට කටුවක් කුම් බල්ල දන්නවා. ඉඳුල්ල දාන්නේ කඩු ගෙනල්ලා බල්ලෝ ගෙනල්ලා. බැරි මෙතන තමයි මගේ ගෙදරින් ගියේ යන්නේ. තනිකර පුච්චන්නේ ටෙටෝලින් කපන මස් තරම් මනම් කැලි පුච්චන්නේ එකට තියාගෙන ඉන්න බැරි හින්දා. මල්වතුවයට ගලා බසින කුඩා ඇල මාර්ගයකට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන්නේ මේ ආකාරයෙන්. මේ නිසාවෙන් අනුරාධපුර නගරයට පමණක් නොව මල්වතුවේ භාවිතයට ගන්නා සියලු ජනතාවද මෙම උවදුරට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ අනුරාධපුර මහනගර සභාව දැනුවත් කළද ඔවුන් රෝහල වෙත ගැටලුව යොමු කරන අතර අප කළ විමසීමකදී මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පරිසර අධිකාරිය විසින් කළ ඉල්ලීම් රෝහල විසින් සපුරා නොමැතිවීම හේතුවෙන් අපද්‍රව්‍ය පරිසර අධිකාරිය වෙත බහර ගැනීමේ හැකියාවක් නොමැති බවයි. ඉස්පිරිතාලේ එන අර කහපාට බෑග් ඔක්කොම මේ ඉස්පිරිතාලේ අර මැලට දානවා. ඇවිල්ලා පොඩ්ඩක් දාලා මේ ස්වභාවය වෙන නෙමෙයි මේක අපාය වෙනවා. අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබියදී ජනතාව පීඩාවට පත්වන අයුරින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය මෙලෙස කටයුතු කරන්නේ මන්ද. රෝහල් කාර්ය මණ්ඩලයේ මෙම අවිධිමත් ක්‍රියාවලිය පිළිබඳ බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද?
හපුතලේ හල්දුම්මුල්ල නගරයට ඉහළින් ඇති කඳුයායේ ඉදිවන අනවසර නාන තටාකයක් හේතුවෙන් කඳුයායට පහළින් ජීවත් වන ජනතාව දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇති බව හිරු රතු මිනිත්තුවට වාර්තා වුණා. අද රතු මිනිත්තුව වෙන්වන්නේ එම ගැටලුව පිළිබඳවයි. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට හපුතලේ හල්දුම්මුල්ල නිඩ්වුඩ් වතුයාය නායාමේ අවධානමකට ලක්ව ඇති බවට බොහෝ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නම් කරනු ලැබුවේ 1966 වසරේදී. ඒ අනුව ඊට පහළින් නැති හල්දුම්මුල්ල නගරය මේ වන විටත් පවතින්නේ දැඩි අවධානම් තත්වයකයි. කෙසේ වෙතත් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් මේ වන විටත් නායාමේ තර්ජනයකට ලක්ව තිබියදී ඊට ඉහළින් නැති කඳුයායේ අවධානම් අනවසර ඉදිකිරීමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා නගනවා. චීම්පුලිය ගහනවා කියන්නේ මේ සම්පූර්ණ ටවුන් එකම යට වෙනවා. නගරය විතර නෙවෙයි මේ ගමම නායෑමට ලක් වෙච්ච ගමක්. වෙයි කාලට මේ ගල් යනවා. දැන් පෙරහෙදත් මේ වෙලාවේ ගලක් පහළට ඇවිල්ලා මග නැවතුණා. හිරු රතු මිනිත්තුවට වාර්තා වුණේ පුද්ගලික වතු සමාගමකට අයත් ඉඩමක ස්වභාවික දියපහරක් හරස් කරමින් මෙම අනවසර නාන තටාකය ප්‍රමිතියෙන් තොරව ඉදිවන බවටයි. මේ ටවුන් එක අයින් කරන්න කියලා ටවුන් එක කන්ඩම් කරලා මෙතන බෝඩ් එකක් ගහලා තිබුණා. බෝඩ් එක ගලවලා මේක ඩේන්ජර් නගරයක්. මේකට අල්දුමුල්ල ප්‍රාදේශ සභාවෙන් අවසරයක් අරගෙනත් නැහැ. ගෝජන සේවා මධ්‍යස්ථානයෙන් අවසරයකුත් අරන් නැහැ. ජනතාව චෝදනා කරන්නේ මෙම අවධානම පිළිබඳ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට අවස්ථා කිහිපයකදීම දැනුවත් කළද ඉන් කිසිදු පළක් වී නොමැති බවයි. සභාපති දිගින් දිගටම ප්‍රතික්ෂේප කරා මේ ස්ථානය නැරඹීමටවත් නොහැකි බව. ස්විමින් පූල් එක ඉදි කර යම්කිසි වෙලාවකදී මේ නගරයම එක මොහොතකින් යට වෙන්න ඉඩ තියෙනවා. ජීවිත අවධානමින් පෙළෙන මෙම ජනතාව අනාරක්ෂිත බවින් මිදෙන්නේ කවදාද? වගකිව යුතු බලධාරීන් ඊට සවන් යොමන තෙක් රතු මිනිත්තුව විමසිල්ලෙන්. රතු මිනිත්තුව ඇස් ඇරෙන්නට ජුනි මස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල මගින් සංසරණය වන අසර්ප්‍ය වීඩියෝ පටයක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අද කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට කැඳවා තිබෙනවා. බණ්ඩාරගම අටලුගමදී ප්‍රවෘත්ති ආවරණ කටයුත්තක් සඳහා ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් මහතාට එම ප්‍රදේශීය පිරිසක් බාධා කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් අද බණ්ඩාරගම නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. විශේෂයෙන්ම අද ප්‍රාදේශීය මාධ්‍යවේදියාට තමන්ගේ රස්සාව කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. තොරතුරු වාර්තා කිරීමට ගියාම ඔහුට සිද්ධ වෙන්නේ තමන්ගේ යන වාහනයට තඩි ගහ ගන්න, නැත්නම් මාධ්‍යවේදියාගේ කන පලා ගන්න. මේක බරපතල ප්‍රශ්නයක්. ආරච්චිකට්ටුව මුතුපන්තියේ දූපත ඉතා දරුණු ලෙස මුහුදු කාදනය වන්නට පටන්ගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළුගල් වැටියක් යොදා තිබුණද එම කළුගල් වැටියට උතුරින් නැති වෙරළ මේ වන විට කාදනය වෙමින් පවතින්නේ මේ අයුරින්. මාදුරුවේ ඉසෙඩියලට විරාණ ප්‍රදේශයෙන් වැටුණු වනාලියක මහත් පරිශ්‍රමයකින් පසු ගොඩට එන අයුරු අප වාර්තාකරුගේ කැමරා කාචයේ මෙලෙස සටහන්ව තිබුණා. රටවටා හිරු. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙන්න එම නිවේදනය. ජූනි 6 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය. මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 1 වෙනි සඳුදා සිට ජූනි 3 වන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වාය. ජූනි 4 බ්‍රහස්පතින්දා සහ ජූනි 5 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
ජූනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත. මෙන්න එම නිවේදනය නැවතත්. ජූනි 6 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ මෙසේය. මැයි 31 ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 1 වෙනි සඳුදා සිට ජූනි 3 වන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වාය. ජූනි 4 බ්‍රහස්පතින්දා සහ ජූනි 5 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ජූනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත. දැන් අද දවසේ විනිමය අනුපාත පිළිබඳව විමසා බලමු. ලොව වටා හිරු. ලොව වටා හිරු. ඉන්දියාවේ ප්‍රාන්ත රැසක කාන්තාර පළඟැටියන් සීග්‍රයෙන් පැතිර යාමක් වාර්තා වනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් වගාබිම් හෙක්ටයාර 35000කට බලපෑම් එල්ල වී ඇති බවයි. අමරිකාවේ මිනෙසෝටාහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියකට එරෙහිව විරෝධතා ක්‍රියාත්මකයි. මීට දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුව ඇති අතර මියගිය පුද්ගලයාගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියෙකු පාදයෙන් සිර කරගෙන සිටින වීඩියෝ දර්ශනද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව වටා හිරු. සමගින් හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංග මුද්‍රකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.